Welcome to ASP English Force. Hi dear children, today we are going to discuss about negatives on tenses. දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා negatives නැත්නම් නැත යන අර්ථයේ වාක්‍ය නිර්මාණය කරගන්නා වූ ආකාරය ගැන. Dear children, let us try to understand how to create negative sentences on tenses. අපි බලමු දරුවනේ කොහොමද නැත යන අර්ථයේ වාක්‍ය ව්‍යාකරණානුකූලව කාල භේදවලට අනුව නිර්මාණය කරගන්නේ කියලා. මෙහිදී මම කතෘකාරක වාක්‍ය රටා 12ම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට නිතරම ලැබෙන අපිට නිතරම භාවිතයට සම්බන්ධ වෙන tenses 9ක් තමයි මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Look at the first one. You can see it is on present simple tense. මම මුලින්ම ගන්නේ සරල වර්තමාන කාලය. අපේ දරුවෝ දැනටමත් දන්නවා සරල වර්තමාන කාලය කියලා කියන්නේ කාල භේදයකින් තොරව අපි සුපුරුදු පරිදි එදිනදා ජීවිතය තුළ සාමාන්‍ය පරිදි කරන දේවල් සහ ලෝකයේ තුල අනිවාර්යයෙන්ම සිද්ධ වෙන අපි කියනවා ඒවට habitual actions and universal truths අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල් සහ සාමාන්‍ය සුපුරුදු පරිදි කරන ක්‍රියා තමයි present simple tense එක භාවිතා කරලා අපි නිර්මාණය කරගන්නේ. හොඳට බලන්න දරුවනේ මම formats දෙකක් දීලා තිනවා ආකෘතීන් දෙකක් දීලා තියෙනවා. පළවෙනි ආකෘතිය ඔබේ වම් පැත්තේ තියෙනවා වර්තමාන කාල වාක්‍යයක් හදාගන්න ක්‍රමය. subject කතෘ පදය එකතු කරනවා verb එක ක්‍රියාපදයේ මූලික ස්වරූපේ නැත්නම් අපි කියනවා stem එක කියලා. ඊට පස්සේ අපි ඒකට object එක එහෙමත් නැත්නම් කර්ම පදේ පාවිච්චි කරනවා. උදාහරණ කීපයක් මම ඔබට දීලා තියෙනවා. she goes home ඈ ගෙදර යනවා. they play cricket ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. he eats rice ඔහු බත් කනවා. children learn English ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඔබට පේනවා මේ සියලුම වාක්‍ය අයිති වෙන්නේ වර්තමාන කාලයට. ඒ විතරක් නෙවෙයි මේ හැම වාක්‍යයක්ම positive sentences නැත්නම් ඇත යන අර්ථයේ වාක්‍ය. හැබැයි ඔබේ දකුණු පැත්තට හැරුණාම මම දීලා තියෙනවා මේ වාක්‍ය නෙගටිව් කරගන්න ෆෝමැට් එක නැත්නම් ආකෘතිය. බලන්න subject කතෘ පදය do not who does not ඊට පස්සේ ක්‍රියාපදයේ මූලික ස්වරූපේ නැත්නම් stem එක එකතු කරනවා එකට object එක. මෙතනදී මම අලුතෙන් නැත්නම් අමුතුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ do not කියන උපකාරක ක්‍රියාපදයේ සහ does not කියන උපකාරක ක්‍රියාපදය. මෙහිදී අපේ දරුවෝ මතක තියාගන්න subject එක නැත්නම් කතෘ පදය බහුවචන නම් තමයි අපි do not වාක්‍යයට එකතු කරන්නේ. කතෘ පදේ ඒකවචන නම් අපි එකතු කරන්නේ does not කියන උපකාරක ක්‍රියාපදය. හැබැයි verb එකේ වෙනසක් වෙන්නේ නෑ. verb එකේ මූලික ස්වරූපය නැත්නම් අපි කියන එකට බහුවචන ස්වරූපය තමයි භාවිතා වෙන්නේ. Look at the examples. She does not, or we can short it, doesn't go home. She does not go home. ඈ ගෙදර යන්නේ නෑ. අපිට කෙටි කරලා කියන්න පුළුවන් doesn't go home කියලා. They don't play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නෑ. He doesn't eat rice. ඔහු බත් කන්නේ නෑ. Children don't learn English. ළමුන් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ. මෙන්න මේක තමයි දරුවනේ අපි වර්තමාන කාල වාක්‍යයක් present simple tense වාක්‍යයක් නෙගටිව් කරගන්න භාවිතා කරන ක්‍රමය නැත්නම් රටාව. මේ හොඳට අධ්‍යයනය කරන්න. ඒතර ඔබට පුළුවන් වෙයි active voice නැත්නම් කතෘකාරක වර්තමාන කාල වාක්‍ය නෙගටිව් නැත්නම් නැත යන අර්ථයට පරිවර්තනය කරගන්න ඉතාමත්ම පහසු වෙයි. අපි ඊළඟට ගමු simple past tense එක නැත්නම් සරල අතීත කාලය. ඔබ දන්නවා සරල අතීත කාලය කියලා කියන්නේ අපි විසින් සිදු කර අවසන් වෙච්ච ක්‍රියා. අපි විසින් කරපු ක්‍රියා. මෙහිදී අපි බලමු මුලින්ම කොහොමද සරල වර්තමාන කාල වාක්‍යයක් නිර්මාණය කරගන්න positive format එක නැත්නම් ඇත යන අර්ථයේ ආකෘතිය කියලා.
Now you can see on your left ඔබට පේන ඔබේ වම් පැත්තේ තියෙනවා subject කතෘ පදය verb එකේ past tense නැත්නම් ක්‍රියාපදයේ past tense එක ඊට පස්සේ කතෘ පදයට පස්සේ ක්‍රියාපදේ ගත්තා ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපේ ගත්තා ඊට පස්සේ අපි object එක නැත්නම් කර්ම පදේ ගත්තා මේක තමයි අපි වර්තමාන කාල නෙවෙයි හොඳට මතක තියාගන්න අතීත කාල වාක්‍යයක් simple past tense වාක්‍යයක් නිර්මාණය කරගන්න ආකෘති නැත්නම් ෆෝමැට් එක. බලන්න මම උදාහරණ කීපයක් ඔබට දීලා තියෙනවා. She went home. ඇය ගෙදර ගියා. අතීත. They played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කළා. අතීතයට යන්නේ. He ate rice. ඔහු බත් කෑවා. They played cricket. He ate rice. She went home. මේ සීලුම් වාක්‍ය දිහා බලපුවහම ඔබට පේනවා ක්‍රියාපදයේ තියෙන අතීත කාලේ. ඒ නිසා මේ සීලුම ක්‍රියාපද නැත්නම් මේ සීලුම වාක්‍ය අයිති වෙන්නේ අතීත කාලයට. දැන් බලන්න ඔබේ දකුණු පැත්තේ මම පැහැදිලිව දීලා තියෙනවා අතීත කාල වාක්‍යයක් කෙසේද නෙගටිව් නැත්නම් නැත යන අර්ථයට පරිවර්තනය කරන්න කියලා. මුලින්ම බලන්න ආකෘතිය දිහා subject නැත්නම් කතෘ පදය එකතු කරනවා did not නැත්නම් didn't කියලා අපි short form කරන්න පුළුවන්. verb එකේ stem එක නැත්නම් ක්‍රියාපදයේ මූලික ස්වරූපය නැත්නම් ක්‍රියාපදයේ බහුවචන ස්වරූපය එකතු කරනවා මේකට object එක. මේක තමයි දරුවනේ සරල අතීත කාල වාක්‍යයක් නෙගටිව් කරගන්න නැත්නම් නැත යන අර්ථයට පරිවර්තනය කරන්නට අපි භාවිතා කරන ආකෘතිය නැත්නම් format එක. Now look at the examples given. She did not go home. ඇය ගෙදර යන්නේ නැහැ. ඇය ගෙදර ගියේ නැහැ. They did not play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කළේ නැහැ. He didn't eat rice. ඔහු බත් කෑවේ නැහැ. ඒතර අපිට පේනවා මේ නැතන අර්ථේ පාවිච්චි වෙලා තියෙනවා සරල අතීත කාල වාක්‍යයක් ලෙස. මේදී තව පොඩි දෙයක් ඔබට කියන්නට ඕනේ. මම සරල අතීත කාලයේදී කතෘ පදයේ ස්වරූපයේ කුමක් වුවත් ඒක වචන උනත් බහුවචන උනත් මම එවැනි වාක්‍ය නෙගටිව් කරන්න පාවිච්චි කරලා තියෙන පොදු වචනයක් පොදු helping verb එකක් ඒක තමයි did කියන එකට මම එකතු කරලා තිනවා not කියන පදේ. ඒ නිසා did not අපිට පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ කතෘ ඒකවචන උනත් බහුවචන උනත් සරල අතීත කාල වාක්‍යයක් නෙගටිව් නැත්නම් නැත යන අර්ථයට පරිවර්තනය කරන්න. මේකත් දරුවනේ හොඳට අධීක්ෂණය කරන්න වාක්‍යරටා දෙකම එතකොට ඔබට යම් අවබෝධයක් ලැබෙයි කොහොමද සරල අතීත කාලයක් නැත්නම් simple past tense වාක්‍යයක් නෙගටිව් කරගන්න කියන එක සම්බන්ධයෙන්. Now next we'll move on to the next tense that is future simple tense. අපි දැන් පොඩ බලමු දරුවනේ සරල අනාගත කාලය future simple tense. මුලින්ම පෙර පරිදිම බලන්න සරල අනාගත කාල වාක්‍යයේ positive sentence එකක් නැත්නම් ඇත යන අර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරගන්න format එක දිහා. subject will or shall verb stem plus object. කතෘ පදයේ තියෙනවා ඔබ දන්නවා will නැත්නම් shall කියන එක පොදුවේ ભેදයකින් තොරව ඔබට භාවිතා කරන්න පුළුවන්. verb එකේ මූලික ස්වරූපේ නැත්නම් බහුවචන ස්වරූපයේ තියෙනවා. ඊට පස්සේ object එක නැත්නම් කර්ම පදයේ තියෙනවා. We will go home. අපි ගෙදර යාවි. They will play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරાવી. He will eat rice. ඔහු බත් කාවි. Children will learn English. ළමයි ඉංග්‍රීසි ඉගෙන ගනීවි. මේ සෑම වාක්‍යයක්ම දරුවන අපිට පේනවා අනාගත කාලයට තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙහිදී ඔබට මම මතක් කරන්නට ඕනේ will සහ shall කියන උපකාර ක්‍රියාපද දෙකෙන් ඔබට කැමති උපකාර ක්‍රියාපදයක් කතෘ ඒකවචන වුණත් බහුවචන වුණත් ભેදයකින් තොරව භාවිතා කරන්න පුළුවන්. Now look at the next column. අපි බලමු ඊළඟ column එක දිහා. උඩින් ඔබට පේනවා පැහැදිලිවම මම දීලා තියෙනවා කොහොමද නෙගටිව් වාක්‍යයක් හදාගන්න format එක කියලා. subject will not shall not ඔබට කෙටි කරන්න පුළුවන් මේක will not won't සහ shall not shan't කියලා.
verb එකේ මූලික ස්වරූපය නැත්නම් බහුවචන ස්වරූපය plus object ඊට පස්සේ කර්ම පදය. We will not go home. She will not go home. ඇය ගෙදර යන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් අවශ්‍ය නම් I will not go home. මම ගෙදර යන්නේ නැහැ. They will not play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. He will not eat rice. ඔහු බත් කන්නේ නැහැ. Children will not learn English. ළමුන් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. තවත් අපිට එහාට ගිහිල්ලා ඕන නම් අපිට කියන්න පුළුවන් The dog will not bark. බල්ලා බුරන්නේ නැහැ. මේ ආදි වශයෙන් will not සමග සහ shall not සමග ભેදයකින් තොරව ඒකවචන බහුවචන ભેදයකින් තොරව ඔබට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. Now let's see the next tense, that is present continuous tense. Present continuous tense කියලා කියන්නේ අපේ දරුවෝ දැනටමත් දන්නවා වර්තමානයේදී කරමින් සිටින ක්‍රියා. අපිට වර්තමාන කාලයේදී කරමින් ඉන්න දෙයක් කියන්න අවශ්‍ය වෙනකොට අපිට භාවිතා කරන්න පුළුවන් tense එක තමයි present continuous tense. ඔබට පේනවා පල්ලෙහෙන් මම අර කලින් tenses වල කිව්වා හා සමානවම present continuous tense එක හදාගන්න positive වාක්‍යයක් හදාගන්න format එක. Subject plus is am are plus verb ing plus object. උදාහරණ කීපයක් දීලා තියෙනවා. She is going home. ඇය ගෙදර යමින් ඉන්නවා. They are going home. ඔවුන් ගෙදර යමින් ඉන්නවා. I am studying English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. Children are going home. ළමුන් ගෙදර යමින් ඉන්නවා. මේ සෑම වාක්‍යයකම අර්ථය වෙන්නේ වර්තමානයේදී යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන එක. Now look at the format of constructing a negative. බලන්න අපි කොහොමද මේ වගේ වාක්‍යයක් negative කරන්නේ කියලා. format එකේ තියෙනවා subject, is not, am not, are not. අපි කලේ මොකක්ද දරුවනේ? is එකට not එකතු කළා. is not නැත්නම් short form එක isn't කියලා පාවිච්චි කරන්න පුළුවන්. am not, am කියන උපකාර ක්‍රියාපදයට අපි not පාවිච්චි කළා. are not කියන වචනයට අපි short form එක පාවිච්චි කරන්න පුළුවන් aren't කියලා. අපි කලේ are කියන උපකාර ක්‍රියාපදයට not එකතු කරපු එක. She is not going home. ඇය ගෙදර යමින් ඉන්නේ නැහැ. They are not going home. ඔවුන් ගෙදර යමින් ඉන්නේ නැහැ. I am not studying English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ නැහැ. Children are not going home. ළමුන් ගෙදර යමින් ඉන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට තමයි අපි නිර්මාණය කරගත්තේ present continuous නැත්නම් වර්තමානයේදී කරමින් ඉන්න ක්‍රියාවක් කොහොමද negative නැත්නම් නැත යන අර්ථයට සකස් කරගන්නේ කියන කාරණාව. Now let's move on to the past continuous tense. අපි දැන් බලමු අතීත කාලයේ කරමින් සිටියා කියන අර්ථය සඳහන් වන past continuous tense එක කොහොමද negative කරන්නේ කියන එක. දරුවන්ට මුලින්ම පේනවා කලින් වගේම format එක තියෙනවා subject, was over, verb ing plus object. Look at the examples. She was going home. ඇය ගෙදර යමින් හිටියා. They were going home. ඔවුන් ගෙදර යමින් හිටියා. He was going home. ඔහු ගෙදර යමින් හිටියා. Children were going home. ළමුන් ගෙදර යමින් හිටියා. ඒතර මේක තමයි අපි අනුගමනය කරන ක්‍රමය past continuous positive නැත්නම් ඇතෙන අර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරගන්න. අපි දැන් බලමු එම වාක්‍ය කොහොමද අපි negative කරන්න කියලා. මුලින් බලන්න format එක දිහා subject was කියන උපකාර ක්‍රියාපදයට මම not එකතු කරලා තියෙනවා. were කියන උපකාර ක්‍රියාපදයට මම not එකතු කරලා තියෙනවා. දරුවෝ දැන්ටමත් දන්නවා was භාවිතා කරන්නේ ඒකවචන කර්තෘ පද සමග කියන එකත් were භාවිතා කරන්නේ බහුවචන කර්තෘ පද සමගත් කියන එක. She was not going home. ඇය ගෙදර යමින් හිටියේ නැහැ. was not කියන එක අපිට කෙටි කරන්න පුළුවන් wasn't කියලා. were not කියන එක අපිට කෙටි කරන්න පුළුවන් weren't කියලා. They were not going home. ඔවුන් ගෙදර යමින් හිටියේ නැහැ.
He was not going home. ඔහු ගෙදර යමින් හිටියේ නැහැ. Children were not going home. ළමුන් ගෙදර යමින් හිටියේ නැහැ. ඒතර ඔබට පැහැදිලිද දරුවනේ past continuous tense එකේ වාක්‍යයක් කොහොමද අපි නෙගටිව් කරන්නේ කියන එක. Now let's see the next tense, that is future continuous tense. දැන් අපේ දරුවෝ දන්නවා future continuous tense කියලා කියන්නේ අනාගතයේ යම්කිසි අවස්ථාවකදී අපි කරමින් ඉඳීවි නැත්නම් වෙන කවුරුන් හෝ කරමින් ඉඳීවි කියලා අපි විසින් උපකල්පනය කරන වාක්‍ය නිර්මාණය කරන ක්‍රමය. Look at the format. බලමු අපි positive වාක්‍ය නිර්මාණය කරන format එක. Subject will be නැත්නම් shall be, verb ing plus object. මම මෙතනදී පොඩි කාරණාවක් ඔබට පැහැදිලි කරන්න ඕනේ දරුවනේ. will be shall be කියලා උපකාරක ක්‍රියාපද දෙකක් ඔබට පේනවා. මේ උපකාරක ක්‍රියාපද දෙකත් කිසිදු ආකාරයක ඒක වචන බහුවචන කතෘ ભેදයකින් තොරව පොදුවේ ඔබට භාවිතා කරන්න පුළුවන්. මම මෙතනදී භාවිතා කරලා තියෙන්නේ will be රටාව විතරයි. ඔබට කැමති නම් ඕනෑම ස්වරූපක වාක්‍යයක් සමග shall be will be භාවිතා කරන්න පුළුවන්. She will be going home. ඇය ගෙදර යමින් ඉඳීවි. They will be going home. ඔවුන් ගෙදර යමින් ඉඳීවි. He will be going home. ඔහු ගෙදර යමින් ඉඳීවි. Children will be going home. ළමුන් ගෙදර යමින් ඉඳීවි. Let's see how to make it into negative. අපි බලමු මේක කොහොමද negative වාක්‍ය රටාව බවට පත් කරගන්නේ කියන එක. Look at the format first. Subject will not be or shall not be plus verb ing plus object. අපි පොඩි වෙනසයි කරලා තියෙන්නේ. will කියන වාක්‍ය රටාවට will උපකාරක ක්‍රියාපදයට අපි not එකතු කරලා තියෙනවා. will not be. shall කියන helping verb එකට අපි not එකතු කරලා තියෙනවා. shall not be. Look at the examples. We will not be going home. අපි ගෙදර යමින් නොඉඳීවි. will be කියන එක will not be කියන එක අපිට කෙටි කරන්න පුළුවන් won't be කියලා. They will not be going home. ඔවුන් ගෙදර යමින් නොඉඳීවි. He will not be going home. ඔහු ගෙදර යමින් නොඉඳීවි. Children will not be going home. ළමුන් ගෙදර යමින් නොඉඳීවි. එතකොට මෙන්න මේක තමයි දරුවනේ අපි future continuous නැත්නම් අනාගතයේ කරමින් ඉඳීවි කියලා අපි විසින් උපකල්පනය කරන වාක්‍ය නෙගටිව් කරන්න පාවිච්චි කරන රටාව බවට පත් වෙන්නේ. Now let's see the next tense, that is present perfect tense. ඔබ දන්නවා දැන්ටමත් present perfect tense කියන එකේ අර්ථය බවට පත් වෙන්නේ වර්තමානයේදී අප විසින් සම්පූර්ණ කර තියෙන ක්‍රියා. වර්තමානයේදී කර තියෙන ක්‍රියා. ෆෝමැට් එක දිහා බැලුවොත් අපිට පේනවා subject has or have plus verb past participle plus object. කතෘ පදය has have අපි ඒක වචන සහ බහුවචන සමග පාවිච්චි කරනවා. ඒක වචන සමග has, බහුවචන සමග have, ක්‍රියාපදයේ verb එක past participle ස්වරූපේ නැත්නම් අපි කියනවා පූර්ව ක්‍රියාව plus object කර්ම පදය. Look at the examples given. She has gone home. ඇය ගෙදර ගිහිල්ලා තියෙනවා. They have gone home. ඔවුන් ගෙදර ගිහිල්ලා තියෙනවා. He has gone home. ඔහු ගෙදර ගිහිල්ලා තියෙනවා. Children have gone home. ළමුන් ගෙදර ගිහිල්ලා තියෙනවා. වර්තමානයේදී සම්පූර්ණ කරලා තියෙනවා කියන එකයි මෙහි අර්ථය බවට පත් වෙන්නේ. Now look at the negative format. Subject has not, have not, verb past participle plus object. අපි පොඩි වෙනසයි කරලා තියෙන්නේ. has කියන උපකාරක ක්‍රියාපදයට not එකතු කරලා තියෙනවා. මේක ෂෝට් කරන්න පුළුවන් අපිට hasn't කියලා. have කියන උපකාරක ක්‍රියාපදයට අපි not එකතු කරනවා. ෂෝට් කරන්න පුළුවන් අපිට haven't කියලා. She hasn't gone home. ඇය ගෙදර ගිහිල්ලා නැහැ. They haven't, or you can say have not, gone home. ඔවුන් ගෙදර ගිහිල්ලා නැහැ.
he has not gone home. එමත් අපිට කියන්න පුළුවන් he hasn't gone home. ඔහු ගෙදර ගිහිල්ලා නැහැ. Children haven't gone home. Or we can say children have not gone home. ළමුන් ගෙදර ගිහිල්ලා නැහැ. මෙන්න මේක තමයි දරුවනේ අපි present perfect tense එක නැත්තම් වර්තමානයේදී සම්පූර්ණ කරලා තියෙනවා කියන අර්ථය පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වන වාක්‍ය රටා නිර්මාණය කරගන්න විදිය. Now let's see the next tense, that is past perfect tense. මේ අර්ථය බවට පත් වෙන්නේ අපි විසින් අතීතයේ යම්කිසි අවස්ථාවකදී සම්පූර්ණ කර තිබූ වාක්‍ය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක් හැටියට. මේ ගොඩක් අවස්ථාවලදී භාවිතා වෙන්නේ ඈත අතීතයේ long past අපි විසින් සම්පූර්ණ කර තිබූ ක්‍රියාවන් ප්‍රකාශ කරන්න. Let's see the format. Subject, had, verb past participle plus object. කතෘ පදයේ තියෙනවා had කියන උපකාර ක්‍රියාපදේ භාවිතා කරනවා පොදුවේ ඕනෑම කතෘ පදයක් සමග පාවිච්චි කරන්න. මම මෙන් අදහස් කරන්නේ ඒක වචන කතෘ පදයක් හෝ බහුවචන කතෘ පදයක් සමග පාවිච්චි කරන්න පොදුවේ භාවිතා කරනවා had කියන උපකාර ක්‍රියාපදය, verb past participle නැත්නම් පූර්ව ක්‍රියාව plus object ඊට පස්සේ අපි කර්මය එකතු කරගන්නවා. She had gone home. ඇය ගෙදර ගිහිල්ලා තිබුණා. They had gone home. ඔවුන් ගෙදර ගිහිල්ලා තිබුණා. He had gone home. ඔහු ගෙදර ගිහිල්ලා තිබුණා. Children had gone home. ළමුන් ගෙදර ගිහිල්ලා තිබුණා. Let's see the negative of that. Subject, had not, verb past participle plus object. පොඩි වෙනසක් දරුවනේ වෙලා තියෙන්නේ had කියන උපකාර ක්‍රියාපදයට මම not එකතු කරලා තියෙනවා. had not නැත්නම් අපිට කෙටි කරලා කියන්න පුළුවන් hadn't කියලා. She had not gone home. Or we can say she hadn't gone home. ඇය ගෙදර ගිහින් තිබුණේ නැහැ. They had not gone home. ඔවුන් ගෙදර ගිහින් තිබුණේ නැහැ. He had not gone home. ඔහු ගෙදර ගිහින් තිබුණේ නැහැ. Children had not gone home. ළමුන් ගෙදර ගිහින් තිබුණේ නැහැ. මෙන්න මේක තමයි දරුවනේ අපි past perfect වාක්‍යයක් negative කරන්න පාවිච්චි කරන ආකෘතිය බවට පත් වෙන්නේ. Next we'll see future perfect tense. ඊළඟට බලමු future perfect tense කියන එකේ negative හදාගන්නේ කොහොමද කියන එක. future perfect tense කියලා කියන්නේ දරුවනේ අනාගතයේ යම්කිසි දවසක සම්පූර්ණ වෙලා තියේවි කියලා අපි විසින් උපකල්පනය කරන ක්‍රියා. Look at the format. Subject, will have, shall have, verb past participle plus object. මෙහිදීත් මම ඔබට කියන්නට ඕනේ will have සහ shall have කියන උපකාර ක්‍රියාපද දෙක කිසිදු ආකාරයක ભેදයකින් තොරව ඔබට කැමති සබ්ජෙක්ට් එකක් එක්ක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. We will have gone home. අපි ගෙදර ගිහිල්ලා තියේවි. They will have gone home. ඔවුන් ගෙදර ගිහිල්ලා තියේවි. He will have gone home. ඔහු ගෙදර ගිහිල්ලා තියේවි. Children will have gone home. ළමුන් ගෙදර ගිහිල්ලා තියේවි. Look at the negative. Subject, will have not, or we can call shall have not, verb past participle plus object. මෙහිදීත් මම පොඩි වෙනසයි කරලා තියෙන්නේ will have, shall have කියන උපකාර ක්‍රියාපද දෙකට not එකතු කිරීම පමණයි කරලා තියෙන්නේ. We will not have gone home. අපි ගෙදර ගිහිල්ලා නොතියේවි. They will not have gone home. ඔවුන් ගෙදර ගිහිල්ලා නොතියේවි. He will not have gone home. ඔහු ගෙදර ගිහිල්ලා නොතියේවි. Children will not have gone home. ළමුන් ගෙදර ගිහිල්ලා නොතියේවි. මෙන්න මේක තමයි දරුවනේ future perfect tense අපි negative කරගන්න පාවිච්චි කරන ක්‍රමවේදය. Children, let's meet with another interesting lesson. Till then, have a nice time.